අන්තවාදයේ කුරිරු දල ඇති වහප් වාදයේ රුදුරු විස ඇති අලුලෝගු හැඳි නිකාබය බැඳි විෂගෝර සර්පයා සිරිලක් මව්බිම ඉලගන්නට පෙර හෙළයිනි අවදි වෙයව් හෙළයිනි අවදි වෙයව් අපහට ඔබ දෙසුවේ මේ මුර්ගවාදද ඔබගේ නාමෙන් ඝාතන සිදු කර මිලි පූජා දෙන මිනිසුන් කවුරුන්ද හිලෙනි පෙරට වරයෝ අන්තවාදේ ගෝර සර්පයා තුටු තැන නසාදමෝ අරාබියක් වෙනතුරු මේ මවුරට නිවටුන් ලෙස බලා හිඳීමුද අරාබි නකුරින් නම්ගම් නියලා ඉදිගස් වවනට ගම්බින් පුදමුදා හෙළෙනි පෙරට වරයෝ අන්තවාදේ ගෝර සර්පයා තුටු තැන නසාදමව් අන්තවාදයේ කුරිරු දල ඇති වහප් වාදයේ රුදුරු විස ඇති කළුලෝගු හැඳි නිකාබය බැඳි විෂගෝර සර්පයා සිරිලක් මව්බිම ඉලගන්නට පෙර හෙළයිනි අවදි වෙයව් හෙළයිනි අවදි වෙයව් හෙළයිනි අවදි වෙයව් මේ අවුරුදු 45න් අවුරුදු 20ක් ජාතික ව්‍යාපාරේ ජාතිය වෙනුවෙන් හඬ නැගුවා උගුර ලේරහ වෙනකම් ජාතික ව්‍යාපාරයේ ඇතුලේ අපි රටට ජාතියට ශාසනයට වෙන උපද්‍රව ගැන කතා කරනවා. ඒ අවස්ථාවල අවස්ථාවෝචිතව එවකට බලයේ තියෙන ආණ්ඩු කවුරු ඒවා කළමනාකරණය කරගන්නවා Tamanට වාසි වන විදියට. නමුත් අදාළ ප්‍රශ්නවලට උත්තරයක් නැහැ අත් වශයෙන් මේ දේශපාලනය ඇතුලේ. මේකේ ඇතුළට ආවම තමයි තේරෙන්නේ මොනතරම් ගල කැලෑවක්ද කියලා මේ දේශපාලනය. ඇත්ත වශයෙන්ම මේ සිංහල මිනිස්සු පව්. ඇත්තටම පව්. ඒ විතරක් නෙමෙයි මේ රටේ මුස්ලිම් මිනිස්සු පව්. ඒ කියන්නේ ස්වදේශික සාම්ප්‍රදායික මදන තරගලිනෝනේ මුස්ලිම් යාළුවෙක් නෑ. ඒ මිනිස්සු පව්. අපි කල්පනා ටික දවස් 4 5කට කලින් නේ. ඒ දෙමළ මිනිස්සු පව්. සරලව කිව්වොත් ඇත්ත වශයෙන්ම අපි නිදහස් නැති ජාතියක්. ධර්මපාලතුමා හරියට 1926 එතුමාගේ දිනපොතේ ලියනවා බොහොම ලස්සන වැකියක්. මේක ලියන්නේ සුද්ධරට දාලා යන්න කලින් 26 ලියන්නේ. සුද්ධ කවදා හරි මෙහාට දාලා යනවා. දාලා ගියාට පස්සේ මේකට පාලනය කරන්නේ කළු සුද්දෝ. සුද්ද නිකම්ම නිකන් නෙවෙයි යන්නේ මුන් වගේ කළු සුද්දෝ 20000 බෝ කරලා තමයි යන්නේ. ඒගොල්ලන්ගේ අතින් තමයි උඹලගේ පාලනය වෙන්නේ. අද ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට දැන් රටේ නායකයෙක් ඉන්නවා ගෝඨාභය. අපි කාගෙද ආදරයක් ගෞරවයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට.
ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන අපිට කිසි මේ වෛරයක් තරහක් නැහැ. මේ රට නිදහස් කළ දීම සම්බන්ධයෙන් අපිට ගෞරවයක් තියෙනවා. ඒගොල්ලන්ට අත්ත වශයෙන් සදාකාලික රිස්ක් එකක් තියෙනවා. අපිට ගෞරවයක් තියෙනවා. මේ මිනිස්සු රට බේරලා දුන්නා. හැබැයි තනියම නෙමෙයි. වැඩේ වෙන දින එක තනියම කණ්ඩ යනවනේ මලෙලා. මේක ඉවරයක් තියෙන්නේ නැහැ. නිර්මාණශීලී මිනිස්සුන්ට ඉඩක් නැහැ. මේක එහෙයියෝ දාගත්තාම මේගොල්ලන්ට ඕන මලෙලා කරන්න පුළුවන්. මම හිතනවා අපේ මැදමුණනේ රාජපක්ෂ කඩවුරේ ගෝඨාභය කියන්නේ වෙනස්ම චරිතයක්. හැබැයි මෙයාට අපිට කරන්න දෙන්නේ. ඒක තමයි කළුසුද්දාගේ බලය. දේශපාලකයෝ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවද මේ නිලධාරී තන්ත්‍රය තුළ දැන් මේ පොඩි උදාහරණයක් කියන්න මේ වැවුදු රාජ්‍යයක් මේක. මම හිතන්නේ වැවු 3000 වැඩි තියෙනවනේ මහත්තයෝ වයින්. වැවු නේද? වැවු 3000 වැඩි තියෙනවා. එතකොට හිතන්නේ මේ වැවේ තාක්ෂණය පිළිබඳ කතාව ඇත්තටම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ට වඩා දන්නේ නැද්ද ගමේ ඉන්න අප්පුවාම සිරිසේනයි දන්නේ නැද්ද? හැබැයි එයාගේ දෙන්න මොකද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? කරන්න බෑ. ඇයි? වාරිමාර්ග පනත හැදුවේ සුද්ධු. වැව හැදුවේ අපි පනත හැදුවේ සුද්ධු. කැලේ අපේ පනත සුද්ධයි. පුරාවස්තු අපේ පුරාවිද්‍යා පනත සුද්ධයි. ගම්කාරේ පනත සුද්ධයි. විහාර දේවාලම් අපේ පනත සුද්ධයි. සුද්ධ රට දාලා ගියාට තාම ඉංගලන්තේ ඉඳලා මේක කන්ට්‍රෝල් කරනවා. ඒ අනුව මොන ආණ්ඩුව ආවා මොන නායකයාපත් වුණත් අවාසනාවක මහත රට කෙලින් කරගන්න බෑ මේ කළු සුදු පැලැන්තියේ පරිපාලන ව්‍යුහය නිසා. අපි සමහරවල් දේශපාලකයන්ට බයිනවා. හැබැයි දේශපාලකයම නෙවෙයි නේද? නිලධාරීනු 70%කට වැඩි වගේ කියන්නේ. හේතුව තමයි මොන ආණ්ඩුව ආවත් එංගලන්තේ මෙහෙවීම මත තමයි තාම මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔය බහුතරයක් නිලධාරීන් විශේෂඥ දැනුම ලබා ගන්න කියලා කොහෙද යන්නේ? යුරෝපෙට යන්නේ. ගිහිල්ලා ඔලු හදලා සුද්ධ කරලා තමයි මේ රටට එවන්නේ. අපි ඔය කතර ගහන. හැබැයි උන්ගේ එක අණි ඕන දෙයක් කරන්න පුළුවන් නොකර ඉන්න පුළුවන්. මොකද මේ ප්‍රධාන සියලු දේශපාලන නායකයන්ගේ දරුවෝ ඉන්නේ කොහෙද? එක්ක ඇමරිකාවේ, එක්ක එංගලන්තේ, එක්ක යුරෝපේ. නිලධාරීන්ගේ දරුවෝ ඉන්නේ කොහෙද? එක්ක එංගලන්තේ, එක්ක ඕස්ට්‍රේලියාවේ, මේ යුරෝප කඳවුරේ, එහෙම නැත්නම් ස්කැන්ඩිනේවියානු රටක, එහෙම නැත්නම් ඇමරිකාවේ. මේක නෙවෙයි දැක්කද? ඒ නිසා මේ බොරුවෙන් මේ රට ගලව ගන්න ඕනේ. දැන් අවුරුදු 70ක් අපිට මහන්සි. අපි හැම එකම වෙනස් කරන වාහනයක් ගත්තොත් අපි එක දිගට පදින්නේ නැහැ. ඒක මාරු කරන්න බෑ. අලුත් වෙන්න කැමති. හැබැයි මේ ජාතියට විතරක් ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා. අපට දේශපාලන බලය අවශ්‍යයි. දේශපාලන බලය නැතුව මොනවත් අපිට ගොඩනැගීමක් වෙනුවෙන් හිතන්න බෑ. නීති අරපණක් හදාගන්න ඕනේ. නව නීති පනවන්න ඕනේ. දැන් අපි වැඩියෙන් කියා ඊයේ වසන්ත මහත්මයා සමන් මහත්මයා හිටියා ජයසේකර මහත්තයා මේ අපේ ඇඟේ මවිල් කෙලින් වුණා අර රාස්තල සියුලි හාමුදුරන්ගේ කතාවට නේ 193 බෞද්ධයෝ ඉන්න තායිලන්තේ අද තායිලන්තේ හොඳ රජ කෙනෙක් හිටි මාසයක් මලමිනිය තියාගෙන මිනිස්සු වදිනවා රජුරුවන්ට අද අගමැති බැඳලා ඉන්නේ මුස්ලිම් කාන්තාවක් හොඳේ බලපෑම කොච්චරද කිව්වොත් අද නීති 93ක් වුණාට රටේ ජනතාව නීති පද්ධතිය ඇතුලේ 80කට වැඩි ඒගොල්ලන්ගේ නීතිය පැත්තෙන් ආක්‍රමණය. දැන් ඒක මේ රටේ කියලා ඉවරයි කාටවත් මේක වගේම එකක් නැතුව හිටියට ඇත්ත වශයෙන්ම මේ රට ඇතුලේ ඒක වෙලා ඉවරයි. දැන් එක රටක් වුණාට රටවල් දෙකක් ඇතුලේ. දැන් ඔය අපේ රටේ ඉන්න ස්වදේශික පාරම්පරික සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු කැමති නැහැ වාදවාදයට. හැබැයි ඒගොල්ලන්ට වෙන විකල්පයක් නැහැ. එතෙන්ට ඒගොල්ලෝ තල්ලු කරගෙන යනවා. දැන් මුස්ලිම් කාන්තාව කොච්චර හඬනගනවද අපිට කාති උසාවිය පා. දැන් මට අපේ ඉබ්‍රහීම් හම්බුණා බලංගොඩ මුස්ලිම් කාන්තාවක්. ඒ ගෑනු කෙනා දන්නේ ඒ ගෑනු කෙනාට දික්කසාල දීලා කාති උසාවිය. හැබැයි කියන්න තැනක් නැහැ. ඒ කියන්නේ එකම රටක ජීවත් වෙන ජනවර්ගවලට ඒ භාෂා ආගම් ಜಾති අනුව නීති හදාගෙන තියෙනවා. මේ අවුරුදු 72 කාලය තුල
කිසිවක් වෙනස් කරන්න බැරි වුණා මේගොල්ලන්ට. ඒ නිසා මෙන්න මෙච්චරයි කෙටියෙන් කියන්න තියෙන කාලය ගන්නේ නැහැ මේ රශ්මිත් වැඩි කිව්වා වගේ. දැන් 12ට 6 වෙලාව අපි මේ දේශපාලන වැඩපිළිවෙල ආරම්භ කරන්නේ අනෙක් දේශපාලන පක්ෂවලට අභියෝගයක් තමයි. දැන් ඉතින් ඔය ගෝඨාභය මහත්තයාගේ මහින්ද මහත්තයාගේ මේක ආගමක් කරගන්න ඕනේ නැහැ දේශපාලනේ. උදාහරණයකට ගන්න මුස්ලිම් මිනිස්සු අවස්ථාවෝචිතව බලන්න 94 ඉඳලා අපේ මතක ඇති කාලේ නේද? චන්ද්‍රිකා ආණ්ඩුව හැදුවා අශ්රෆ්ගේ වරාය ඇමති. අද වරායෙන් භාගයක් කවුද? ඒ මුස්ලිම් කෙනෙක් නේ ප්‍රශ්නේ. මේක ඇතුළට අන්තවාදයේ රිංගවා ගැනීමෙන් ඇති වෙන හානිය භයානකකම. මුස්ලිම් මිනිස්සු ජීවත් වෙන්න ඕන අපේ වගේ මිනිස්සුන්ට බඩගින්න තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දරුවෝත් අපේ දරුවෝ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේගොල්ලන් ඒ කියන්නේ මේ ඉස්ලාමික සමාජය හසුරුවන අන්තගාමී. ඒතර ඒ අන්තවාදීත්වයේ කෙලවර නැත්නම් අන්තය හරි භයානකයි. ඒ අනාගතේ වෙන්න පුළුවන් දේ තමයි අර සහරාන් කරලා පෙන්වන්නේ. ඒක තමයි අන්තවාදී සැබෑම කියවීම. කෙටියෙන් කියන්න තියෙන්නේ රට සංවර්ධනය කරමින් තියෙනවා. දැන් මේ ආපහු මේ කොහේ ගත්තත් පාරවල් හදලා තියෙනවා, කාපට් කරලා තියෙනවා. ලංකාවේ කොහේ ගියත් ඕකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරන්න නෙමෙයි මැතිවතුරු ඉන්නේ. ඒක කොන්ත්‍රාත් සමාගමකට දීලා ලේකම්වරුන්ට කරන්න පුළුවන් වැඩක්. මොකද දැනට පාරවල් හදනවා කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ මේ සංවර්ධනයෙන් ඇති පළ නැහැ. අවසානයේදී සිංහලයන්ට තියෙන එකම රට සිංහලයන්ට නැති වෙනවා නේද? එතනයි කතාව. සිංහලයන්ට තියෙන එකම රට මෙච්චරයි. ඒ සිංහලයන්ගේ උරුමය පිළිබඳ කතාව පොතේ ලියලා තියෙනවා මහාවංශයේ. ගලේ කොටලා තියෙනවා සටහන් තබලා තියෙනවා මැකෙන්න බැරි මකන්න බැරි සටහන්. එහෙව් જાතියක් උපන් බිමේ කඩා වැටෙනවා කියන්නේ මහා කඳුළු කතාවක්. ඒ නිසා මේ පක්ෂ ආරක්ෂා කරගන්න ලකුණු ආරක්ෂා කරගන්න අපි කතර ගැව්වට අදාළ දේ වෙන්නේ නැහැ උඩ. මහා භාණ්ඩාගාර හිස් වෙනවා. අපි ලෝකයේ හැමුවේ ණය වෙනවා. මැතිවරු පොහොසත් වෙනවා. නේද? බාරක තිබිච්ච කාට බාර් 6යි 7යි. ඒ කියන්නේ මේ മന്ത്രിකමක් කියන්නේ බාර් පර්මිට් එකක්. മന്ത്രിකම කියලා කියන්නේ වැලි පර්මිට් එකක්. ඒ කියන්නේ වැලි ටික විකුණ ගන්න පර්මිට් එකක් മന്ത്രിකම කියන්නේ. ගාල් කඩන්න පර්මිට් එකක්. නිදන් හාරන්න පර්මිට් එකක්. දුරාචාරය වපුරන්න පර්මිට් එකක්. ඔක්කොට මේක අදාළ නැහැ. හැමෝම ඒක කරනවා කියලා කියන්න බෑ. හැබැයි බහුතරයක් මේ පාර්ලිමේන්තුවේ අද දෙන්න වැටලා ඉවරයි. ඒක නිසා අපි මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්නේ රටේ උපනුපන් දරු පැටව වෙනුවෙන්. ඉස්ලාම් මන්දවාදයේ පළද්දන්න ඕනේ. ඒක තලා දාන්න ඕනේ. ඒ ආක්‍රමණයට තිත තියලා සාමකාමීව හැම ජාතියකටම ඉන්න පුළුවන් රටපිටාවක් හදන්න ඕනේ. අපි මේ රටේ සමගිය ගැන කතා කරනවා. කොහොමද සමගිය හදන්නේ? තාම වැඩි වෙලා තියෙනවා අවුරුදු 72 දේශපාලනය තුල පාසල් පද්ධතිය තුල අධ්‍යාපනය ඇතුලේ ආකල්පමය වෙනසකින් මේ ජනවර්ග එකතු කරන්නේ සාහිර කොලේජ්, හින්දු කොලේජ්, ආනන්ද කොලේජ් නෑ අපි ඔක්කොම එක කොලේජ් එකක ඉගෙන ගමුකෝ. එතකොට දෙමළ දරුවත් ඉගෙන ගනි අපේ ඉතිහාසය. දෙමළ මුස්ලිම් දරුවත් ඉගෙන ගනි අපේ ඉතිහාසය. දැන් මේක වෙන් කරපුවාම සාහිර කොලේජ් එකක ඉගෙන ගන්නවා අරාබි ඉතිහාසය. හින්දු කොලේජ් එකක ඉගෙන ගන්නවා ඉන්දියාවේ ඉතිහාසය. අපි අපේ ඉතිහාසය ගැන අපි තුන් කඳවුරු තුනකට බෙදලා ෆයිට් කරනවා. උන්ට ඕන උතුර අරුන්ට ඕන නැගෙනහිර අපි දැන් මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය වෙනුවට අපි විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණාට පස්සේ කිසිම විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් වෙලට බිහි වෙලා නැහැ. ඒ රික්තේ නිසා තමයි මේ මිනිස්සු දුක් විඳින්නේ. වම දකුණ සමාජවාදී කොමියුනිස්ට් ඔක්කොම අද වළංගු නැහැ. දැන් ඔය ජීවිතේ කොච්චර දැඟලුවත් ඒ පංචස්කන්ධ හොඳයි. විනයක් තියෙනවා. හැබැයි දර්ශනයට ඉඩක් නැහැ මේ ලෝකයේ තුල. මේ සමාජ ඉඩක් නැහැ ඒකට. ඒ කතා කරන ඒවට වළංගුතාවයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ගොඩ නැගෙන්න බෑ. ඒ නිසා අද ලෝකෙ නැගිටින්නේ ජාතිකවාදයත් එක්ක. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක ඔප්පු කළා ඇමරිකාවේ. ඒ වගේම චීනේ සදාකල්ම ඔය ඉන්න අගමැති තමයි චීන අගමැති. ඒ වගේම ඉන්දියාවේ 30 කෝටියක් ඉන්නවා. කෝටි 30ක් ඉන්නවා මුස්ලිම්. බහුතර හින්දු ජනතාවට ආමන්ත්‍රණය කළා කිව්වා මේ රට හින්දුන්ගේ බහුතර ඡන්දෙන් අගමැති වුණා දෙවෙනි වතාවට. ජාතිකවාදී. ඒ වගේම ජපානෙත් එහෙමයි. රුසියාවේ ව්ලාඩිමිර් පුටින්ට 32 වෙනකම් බලය දුන්නා ගිය මාසේ.
ආපහු මේ ඔක්කොම ජාතිකවාදයෙන් තමයි නැගිටින්නේ. ඒ නිසා අපේ රටට දැන් ජාතිකවාදී නායකයෙක් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ උන්වහන්සේ මේක කරන්න දෙයි කියලා. මොකද හොරගල ආපහු වට වුණා. පරණ පාරෙමයි, පරණ පුරුදුමයි, පරණ හොරු ටිකමයි, පරණ මූණුමයි. මුන්ට බෑ මේ ජාතියට මල්පල ගේන්න. මේ මනුස්සත් අමාරු වෙටෙනවා. ඒ 19 වෙනි සංශෝධනයේ අනුව මොකක්වත් බලතල මෙයාට නැහැ. ඈමති කෙනෙක් පත් කරගන්න බලතල නැහැ. හැබැයි ඒ හැම වලේලකට මැද්දක උස්සලා දැන් ඇවිල්ලා කියන අපිට මුක් කරගන්න බෑ. මේ කාලගන්නිය පණතක් කියවන්නේ. ඒකයි තියෙන දුක. අන පණත් සම්මත කරගෙන දිනවා පාර්ලිමේන්තුවේ ඒවා දැක්කොත් පිස්සු හැදෙනවා. ඒවා කියවන්න නම් අපිට පාර්ලිමේන්තුවට යන්න ඕනේ. නුසුසු අනපණත් ඉවත් කරන්නත් සුදුසු ඒවා පනව ගන්න. ඒ වෙනුවෙන් අපි මේ පක්ෂය හැදුවා. දැන් අපි කණ්ඩායමක් විදියට රට පුරාම මේක ගොඩ නගනවා. අපේ ඉලක්කය 2025 බැරි වෙයි. හැබැයි 20 30 දී මෙරේ රාජ්‍ය බලය අපි අල්ලනවා. සිංහලයන් වෙනුවෙන් කරනවා. ඒක කළා තමයි හාමුදුරනේ මැරෙන්නේ. එහෙම නොවුනොත් අපිට අබසරණයි කියලාද ලියලා තියන අඟුරු කෑල්ලක දානශාලාව විතරම යනවනේ. සංඝයා වහන්සේලාත් ඉවරයි. මොකද්ද හාමුදුරනේ මේ ත්‍රාඩ අපි ඉන්නේ බෑ හත්තිලාවේ මේ පාලකයන්ට උඩින්. බුදුහාමුදුරනේ අපේ නායකයා. ඒ බුදුහාමුදුරන්ගේ විෂන් එක නැත්නම් ඒ බෞද්ධ දර්ශනයේ ඒ චින්තනයේ අනුව එපැයි මේ ජාතිය අපි නැගිටවන්නේ. හැබැයි හාමුදුරුවන්ගේ චින්තනය වෙනවා නම් මහින්දගේ චින්තනය, අරයාගේ චින්තනය, මෙයාගේ චින්තනය ඒ නායක සුදුසු පාර ගෙනියන්න බෑ. 2015 මහින්ද පරදින්නේ අපේ හාමුදුරුවෝ නිසා. ඇත්ත කතාව. මේ සංඝයාසවල තියෙන පොඩි හුලං වලට නැවෙනවනේ. පොඩ්ඩක් පිටරට ගිහිල්ලා ඉන්න පාර ගාල ටිකක් අල්ල ගන්න. මේ භෞතික දෙයට යට වුණොත් මේගොල්ලෝ දන්නවා හාමුදුරුවෝ අපිට නටවන්න පුළුවන්. අද හාමුදුරනේ මේ රටේ හාමුදුරුවෝ කියලා කියන්නේ මුර දේවතාවෝ නෙමෙයි. මේ හොරු රකින්න අකුණු සන්නාහක. ඒකිනුත් ඒ ශාසනයේ මේ ත්‍රාඩ දේශපාලනයේ මුදව ගැනීම වගකීම තියෙන අපේ අත. අපි ඒක කරන අනාගත උපනපන් සංඝයා වහන්සේලා වෙනුවෙන්. කරන්න ඕනේ නැද්ද? ඒක කරලා මිනිස්සුන්ට දන්නවන්න පුළුවන් විදිහේ සංඝ පරපුරක් හදන්න ඕනේ. සාම්ප්‍රදායික දේශික පාරම්පරික මුස්ලිම් මිනිස්සු අපේ කරගෙන උනුත් මේ වහබන්තවාදයෙන් බේරගෙන උන්වටික බේරගෙන වගකීම තියෙන්නේ අපේ අතේ. ක්‍රිස්තියානි ආක්‍රමණයෙන් මේක බේර ගන්න තියෙන්නේ ඒ වෙලේ තියෙන්නේ අපේ අතේ. උරුමයන් පිළිබඳ කතා කරන වගකීම තියෙන්නේ අපේ අතේ. ඒක නිසා අපි හොඳ ආරම්භයක් ගත්තත් මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා හරි විදියකට මේ සමන් මහත්මයාගේ ඔළුවේ තිබුණු ඒ වැඩපිළිවෙල එළියට දාගන්න බැරි වුණා. අපි කුරුණෑගලට නාම යෝජනා ඉදිරිපත් කළා. අය අවලංගු වුණා. කරන්න දෙයක් නැහැ. නමුත් අපි රට වටේම ගිහිල්ලා මේක සංවිධානය කරනවා. වසන්ත මහත්මයා ගැන වචනයක් කියන්න ඕන. වසන්ත ගේවිරත් මහත්මයා ගැන අපි දන්නේ දැන් අවුරුදු 15ක 20ක ඉඳලා. වසන්ත කියන යුරෝපේ ගැන කියනකොට වසන්තය මතක් වෙන්නේ. ඇයි? තමන්ගේ සල්ලි වියදම් කරගෙන මේගොල්ලෝ වැඩපිළිවෙලක් පටන් ගත්තා. සිංහල ගෝලීය සංසදේ නේද? ඇයි? අමතක කරන්න එපා LTT එක ඉවර නැහැ. LTT එකේ අපි පරාජය කෙරුවේ සන්නද්ධමය ක්‍රියාකාරකම් විතරයි. ආයුධ ටික බිම හෙලට තවලා දැම්මා. හැබැයි බෙදුම්වාදී අදහස දේශපාලනිකව පරාජය කරන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒක මහින්ද මහත්තයාට බැරි වුණා, රනිල්ටත් බැරි වුණා, කාටවත් බැරි වුණා. ඒ බෙදුම්වාදී පිළිබඳ අදහස ආයුධ වලට වඩා දරුණු. ඒ නිසා අද යුරෝපේ විශාල වශයෙන් දෙමළ ඩයස්පෝරාවක් ගොඩනැගිලා ඉන්නවා. ඒ ඩයස්පෝරාව ජිනීවා වල අත වශයෙන්ම යුරෝපේ බලය තියෙන ඒගොල්ලන්ට. ජිනීවා වල ඒගොල්ලන්ගේ කොටි ඔසවනකොට එක සිංහලෙක් හිටියේ නැහැ. ජිනීවා වල ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියා කරා. වසන්ත මහත්මයා තමයි ඉතාලියේ ඉඳලා බස් 40 50 අරගෙන තමන්ගේ සල්ලි ඒ රුපියල් නෙවෙයි යුරෝ වලින් වියදම් කරන්නේ. යුරෝ වලින් වියදම් කරලා මිනිස්සු සංවිධානය කරගෙන අරහේ කොටි ඔසවනකොට සිංහ කොටිය ඉසෙන් පුරවැසිභාවයත් අයින් කළා ලංකාවට ආව මේ වෙන විනාශ දැකලා මේක හරියන්නේ නැහැ මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒත් වාසේ මෙතුමා විශ්වාස කරනවා පොහොට්ටුවෙන් නාම යෝජනාව දෙන්න සුදුසු කෙනෙක්. අර හොරහැත්ත වෙනුවට මොකද්ද වෙන්නේ මේ අවස්ථාවක් දුන්නොත් මොනතරම් කැපකිරීම කළා. හැබැයි උන්නේට නෑ ආසාවක් මේ V8 එක යන්න පර්මිට් එකක් ගන්න. මොකද දැනුත් හොඳට ඉන්න හොඳ වාහන තියෙනවා, හොඳ ගෙවල් දොරවල් තියෙනවා, හොඳ හෝටලයක් තියෙනවා. පවතින්න ඒ මිනිස්සු තමයි දේශපාලනයට ඕන. ඒ මිනිස්සු තමයි ඕන.
දැන් මේ සමන් පෙරේරා මහත්තයා මේ වාහන දෙකක් එක මාව එක්ක යනවා රජෙක් වගේ හතර වඩ. මට වාහන ඕනේ නැහැ. විශේෂ අදහසක් තියෙනවා රට ගැන. කියවීමක් තියෙනවා රට ගැන අදහසක් තියෙනවා. ඒ නිසා මම හුඟක් සතුටු වෙනවා. අපි දුක් බරිතව ගොඩනගපු මේ ජාතික ව්‍යාපාරේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගත්ත වෙලාවේ වසන්ත කීර්තිරත්න මහත්මයාලා වගේ යෝධ චරිත මේ වැඩපිළිවෙලට එකතු වෙලා මේ වැඩපිළිවෙල විශ්වාස කළා අපි කියන රිස්ක් එකක් ගන්නවා කියලා අවදානමක් ගෙන මේ ජාතියට කැපවීම කරන්න අදිෂ්ඨානයක් ඇති කර ගැනීම ගැන ඇත්ත වශයෙන්ම නිහතමානී ඔබතුමාට අපේ කෘතවේදීත්වය පළ කරනවා. මොකද හේතුව ඒක ලේසි එකක් නෙමෙයි. එහෙම කරන්නේ නැහැ මිනිස්සු. මොකද මේ දේශපාලනය ඇතුලේ හරි ලේසි ඇමති කෙනෙක් ගාවට යන්න. පොඩි කාර්යාලයක් දානවා, සල්ලි ටිකක් දුන්නා. ඒ කරන්නේ එක කවුණුවක් හදන්න, කොන්ත්‍රාත් එකක් ගන්න, කැලෑ කපන්න ගන්න, වැඩි පර්මිට් එකක් ගන්න, ගල් කඩන්න, ගල් පොරියක් ගන්න. ඕනේ හීන. නිසා මේ මිනිස්සු පිරිසිදු චරිත හම්බ කරලා තියෙනවා, ජීවිතේ විඳලා තියෙනවා, මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. දැන් කල්පනා කරනවා මැරෙන්න කලින් තමන්ගේ නිර්මාණ කුසලතාවෙන් උපන් බිමට ණය නොවි නොමැකෙන සටහනක් තියලා මැරෙන්න ඕනේ කියලා. මෙතන කිව්වේ හාමුදුරනේ හදමු වැව් ටික හදන්න පටන් ගමු. මං අපි යන් යුරෝප රවුමක් ගිහින් ඒ අදහස් වලින් අපිට තේරෙනවා මේ මිනිස්සුගේ තියෙන පටු අදහසක් නෙවෙයි. ඒ නිසා කැත නැතුව හිරිකිත නැතුව මේ කොල්ලොත් එක්ක මේ මිනිස්සුත් එක්ක හොඳ ගමනක් අපිට යන්න පුළුවන්. ඒ නිසා අදින් මේ ආරම්භ කරන වැඩ පිළිවෙල මම හිතන්නේ හා පුරා කියලා පක්ෂයට අද තමයි අපි වසන්ත මහත්තයාගේ නිවස පරිශ්‍රයේ මේ කාර්යාලය කටයුතු ආරම්භ කරේ. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදය අපිට ලැබිලා තියෙනවා. අපි මේ වැඩ පිළිවෙල හදන්නේ සිංහලයා බේරගන්න. මම අර මුලින් කිව්වා වගේ සිංහලයන් රට නැති වෙන දේශපාලන ගමනකින් වැඩක් නැහැ. අපි විකල්ප වැඩ පිළිවෙලකින් මේ රටේ සිංහලයා වෙනුවෙන් මස් රාත්තරම ඉල්ලන්න ඕන. නැගණින පළාත 70% පුරාවස්තු ඉවරයි. ඊයේ කුරුණෑගල වෙච්ච වැඩි දන්නවනේ. ඉතින් මේක තමයි අත්ත කතාව. ඒ නිසා මේ උරුමයන් ආරක්ෂා කරගන්නත්, ඒ උරුමයන් ආරක්ෂා කරන නීති අනුපනත් හදන්නත්, විශේෂ මුස්ලිම් අන්තවාදය තලා දාන්න ඕන. ඒ මුස්ලිම් ආක්‍රමණය පරද්දන්න ඕන. අපේ මුස්ලිම් මිනිස්සු ටික ආරක්ෂා කරගන්න ඕන. මේ අන්තවාදී ඒ වෙනුවෙන් මේගොල්ලන්ට කියවීමක් නැහැ. මේගොල්ලෝ කියවයිද Tamanට අහිතකර පනතකටයි මේ අත උස්සන්නේ කියලාවත් දන්නේ නැති ගුරු යකෝ රට උකස් තිබ්බත් අවසානයේදී අපි දන්නේ වැඩේ වැරදුණයි කියලා. ආයෙවිල බලයිලා ඒක නිවැරදි කරන්න. එහෙම මලගොමුතු දෙකින බේරලා කෙලින් කරන්න බෑ. 40 කෝටියක් කෝටි 40000ක් ඛණ්ඩ විතරක් බඩු ගේනවා මේ රටට. හාමුදුරනේ කහ ටිකක් නෑ මේ රටේ. කහ ටිකක් පිට රටේ. ඉඟුරු කෑල්ලක් පිට රටේ. කටුවැල් බඩු පිට රටේ. වෙනිවැල් ගැට පිට රටේ. ඕක තමයි ඇත්ත. 40 කෝටි 40000ක් අවුරුද්දට වීදක් ගන්නවා. ඒ නිසා අපට කියවීමක් තියෙනවා මේක හදන්න. ඒ වෙනුවෙන් මේ දේශපාලන වැඩ පිළිවෙල අපි ආරම්භ කරමු. මේකට සවිය දෙන්න, ශක්තිය දෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා විශේෂයෙන් අපේ පක්ෂයේ සභාපති සමන් පෙරේරා මැතිතුමා විශාල කැපකිරීමක් කෙරුවේ. ඉතින් ඒගොල්ලන් හොඳට ගැලපෙනවා. කුරුණෑගලම දෙන්නේ කුරුසු සංයෝගයක්. ඒ වගේම අපේ ජයසේකර මහත්මයාලා වගේ බුදුබල සේනාව ආරම්භයේ ඉඳලා ඉන්න ජාති හිතයිශීන් අපිත් එක්ක මේ වැඩ පිළිවෙලට එකතු වෙලා ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලු ශක්තියන් එකතු කළා මේ ජාතිය දිනවන වැඩ පිළිවෙලට අපි එකතු වෙමු. ඒ වැඩ පිළිවෙල අදිෂ්ඨානයේ ජයග්‍රාහීව කෙලවර කරන්න කවදා හරි මේ රට මම විශ්වාස කරනවා. සුද්දගෙන් බේරගත්ත වගේම කළු සුද්දන්ගෙන් මේ රට බේර ගන්න ඕනේ. ඒකට පෙරමුණ ගන්න ඕන හාමුදුරුවෝ. ඒ සම්බන්ධයෙන් කියවීමක් තියෙන්න ඕන. එදත් සුද්ද කලේ වරදාන දීලා ඔය පේනවනේ මල්ලතු අස්කිරි කියලා හැදුවා වරදාන ටික දුන්නා. අද හිරකාරයෝ වෙයි. ඇත්ත කතාව. සුද්ද කලේ අද ඒක පවත්වාගෙන යනවා. ඒ මූලස්ථානට අපි ගරු කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩක් නැහැ කතා කරලා. කොයි හැටි වෙතත් අපි මේ ජාතිය කෙලින් කරන්න ඕන. ඒ වැඩේ අපි කරමු. එක රටක් එක නීතියක් වෙනුවෙන් අපි හඬ නගන්න ඕන. ඒකට අපිට පෞරුෂය තියෙනවා. සිංහලයාගේ අතට මේ රටේ පාලන බලය ගන්න ඕන. අනිවාර්යෙන් අපි ඒකට ලෑස්ති කියන එක මතක් කරමින් ඒ වෙනුවෙන් ඉලම්දාරි සූදානම් වෙන්න ඕන. උඹලගේ අතට මේ බලය ගන්න ඕන. මේ හොරත්තක් කඩින්න නෙවෙයි මේක යන්න ඕන. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. පෞරුෂයෙන් මේකට අපි වඩා වැඩි
පෞරුෂයකින් ආධ්‍යාත්මික නායකත්වයක් දෙනවා මේ වැඩපිළිවෙල ගොඩනගන්න. ඒ නිසා සුබ ප්‍රාර්ථනා කරනවා මේ වැඩපිළිවෙලට හොඳ ආරම්භයක් ගන්න. අපේ වසන්ත මහත්මයා ගොඩක් මහන්සි වෙලා හුඟක් වියදම් කළා. අද මේ කටයුත්ත ආරම්භ කළාට වැඩම කළ වදාළ මහා සංඝරත්නයටත් මේ ඥාතිවරු හිතයිශී නසල්වැසියන් ඔබ සෑම සියලු දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරමින් සිංහලයාට ජය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා තුනුරුවන්ගේ සරණ. වැඩ ඒ වගේම දේශපාලනික වැඩ කරපු කෙනෙක් හැටියට ඇත්තම අපිට ඉස්සරහට කොහොමදත් ඉදිරියට සිංහල බෞද්ධයාට විශාල අභියෝගයක් ඒ වගේම තර්ජනයක් තියෙනවා අපි සියලුම දෙනාට. ඒකෙන් ගොඩ එන්න නම් අපි සියලුම දෙනා මේ තර්ජනය මොකක්ද කියන එක හඳුනාගෙන ඒකට පිළියම් සොයන්න ඕන. අපි මෙතෙක් කාලයක් හැම අවුරුදු 5කට සැරයක්ම අපි රැවටුණා. ඒ රැවටීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අවුරුදු 72ක මේ ඉතිහාසය තුල අද සිංහල බෞද්ධයාට මේ රටේ ඇති වෙලා තියෙන ඒ අවාසනාවන්ත තත්ත්වය අද නැගෙනහිරට ගියපුවාම මෙතනින් ගියපුවාම දෙවනගල පැත්තට ගියපුවාම කූරගල පැත්තට ගියපුවාම ඊට අමතරව මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථානවල දැක ගන්න පුළුවන්. මේ තවත් ජාතියකට විරුද්ධව එහෙමත් නැත්නම් තවත් ආගමකට විරුද්ධව කරන ප්‍රකාශ නෙවෙයි. හැබැයි අපි අපේ අනන්‍යතාවයේ අපේ අයිතීන් ආරක්ෂා කරගෙන මේ රටේ දේශපාලනය හෝ අනික් සියලු කටයුතු කරන්න ඕන කියන මතේ අපි ඉන්නවා. ඒ නිසා තමයි අවුරුදු 30ක් තිස්සේ අපි ජීවිත වලින් වන්දි ගෙවුවා, දේපොළ වලින් වන්දි ගෙවුවා. ඒක කොහොම හරි මේ රටේ ජනතාව ඇතුළු මේ රටේ නායකයන් යුද විරුවන් ඒ කරපු කැපවීමේ ප්‍රතිඵලයක් ඇරෙයිද 2019 අපිට යම් නිදහසක් ලැබුණා. 2009 වසරේ නිදහස ලැබුණා. අද වෙනකොට 2020 මේ වෙනකොට නැවතත් මේ රටේ මිනිස්සු ඉතාමත් බයෙන්, භීතියෙන්, ප්‍රශ්නාර්ථ උඩ තමයි අද ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ මොකද්ද කියන එක බොහොම පැහැදිලි කරයි අපේ ඥානසාර ස්වාමීන් වහන්සේ. ඒ තමයි අන්තවාදී මුස්ලිම් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් මේ වෙනකොට මේ රටේ ස්ථානගත වෙලා විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සැලසුම් සකස් කරලා ඉතින් මේ සැලසුම් ඉදිරියට සකස් කරමින් ඉන්නවා. ඒකේ හොඳම උදාහරණය තමයි පෞගේ අප්‍රේල් 21 වෙනිදා ඒක පෙන්වුම් කරලා දුන්නා. මෙන්න අපි මේ ආරම්භයක් පමණයි. තව ඉස්සරහට තව අපේ සිංහල බෞද්ධයන්ට වගේ මේ රටේ සාමකාමී ජනතාවට මොනවාද ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ කියන ඒ පණිවිඩය දුන්නා. ඒ නිසා අපි දැන් තීරණය කරන්න ඕනේ එදා වගේම රට නිදහස් කරගන්න අද වෙනකොටත් සංඝයා වහන්සේලා පෙරට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අතර අපේ කුඩාපොළ සංඝ පරපුර සුමංගල සංඝ පරපුර ජීවමාන කරමින් අද මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කැපවීම කරන නිന്ദා අපහාස විඳින්මින් විවිධ කැපවීම කරපු ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේ සමග උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් නායකත්වයෙන් මේ රටත් ජාතිය සම්බුද්ධ ශාසනයත් බේරාගන්න අපි සියලු දෙනා එකතු වෙලා දිනවා. විශේෂයෙන් අපේ පක්ෂයේ සභාපතිතුමා තරුණ නායකයෙක් හැටියට පෞගිය කාලේ මේ දේශපාලන විපර්යාස විකෘතිය දැකලා ඔහු තීරණය කරා අපේ දේශපාලන පක්ෂයක් හැටියට මේ රටේ සිංහලයා වෙනුවෙන් බෞද්ධයා වෙනුවෙන් මේ රටේ සාමයට ආදරය කරන ජනතාව වෙනුවෙන් අපි දේශපාලන බලයක් ගොඩනගන්න ඕනේ කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා අපි කලකොඩාත්තේ ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා අනිකුත් අපේ ස්වාමින් වහන්සේලා රතන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සියලු ස්වාමින් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා මේ පක්ෂේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න බෞද්ධයාගේ අයිතීන් ආරක්ෂා කරන්න ඒ සියලුම අපේ පෞරාණික පුරාවස්තු ඉතිහාසයේ වෙනුවෙන් කතා කරන්න දේශපාලන පක්ෂයක් අවශ්‍යයි කියන නිගමනයට අපි සියලු දෙනා ආවා. ඒ නිසා තමයි අපි විවිධ තැන්වල හිටියා. විවිධ දේශපාලන පක්ෂවලට අපි උදව් කරා. විවිධ නායකයන්ට උදව් කරා. හැබැයි අපි දැක්කේ අවුරුදු 72ක ඉතිහාසයේ එන සියලුම කණ්ඩායම් පක්ෂ කතා කරන්නේ තමන්ගේ පක්ෂය දිනවන්න. තමන්ගේ ලකුණ දිනවන්න. තමන්ගේ එමත්නම් වෙන පුද්ගලික වැඩපිළිවෙලක් දිනවන්න. හැබැයි මේ රටේ මහජාතිය වෙච්ච මේ රටේ උරුමකාරයෝ වෙච්ච සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන්න අපි දැක්කේ නෑ කවුරුත් බොහොම පැහැදිලිව කතා කරනවා. අපි එක නායකයෙක් ගැන කතා කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ තමයි අපි සියලු දෙනාම එකතු වෙලා
ලංකාවේ පළවෙනි වතාවට අන්තවාදීන්ගෙන් තොරව සිංහල බෞද්ධයෝ විසින් ඒ නිර්මාණය කරපු නායකත්වය. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඔබට මතක ඇති මේ දවස්වල මෙතන ඉන්න සියලු දෙනා දන්නවා ඒ මැතිවරණ කාලය තුල මේ නිවස දහස් ගාණකින් පිරී ගියපු ස්ථානය. ඒ මොකද අපි කිසිදයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ රටට සිංහල නායකයෙක් ඕනේ මේ රටේ ජනතාවට වක් කියන නායකයෙක් ඕනේ කියන ඒ උදාර අරමුණෙන් තමයි අපි අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ සියලුම දෙනා ඒ ශක්තිය දායකත්වය ලබා දුන්නා. නමුත් අද ප්‍රශ්නාර්ථයක් තියෙනවා අපිට. මොකද එතුමාගේ ප්‍රතිපත්ති එතුමාගේ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හොඳ කණ්ඩායමක් මේ එළඹෙන මැතිවරණයේදී ඉදිරිපත් වෙයිද කියන එක. ඉතින් එහෙම නොවුනොත් වෙන්නේ අපිට විශාල අනතුරකට මේ රටේ දරුවන්ගේ අනාගතය වගේම මේ රට මූණ දෙන එක නවත්තන්න බෑ. ඒ නිසා තමයි අපි සාකච්ඡා කළා විශේෂයෙන් අපේ සමන් පෙරේරා සභාපතිතුමා ඇතුළු ඒ රට වෙනුවෙන් කැපවෙච්ච පිරිස අපි සියලු දෙනා එකතු වෙලා මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා උන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ශක්තියෙන් අපි ඉදිරියට මේ වැඩපිළිවෙල ගෙනියන්න. අපි මැතිවරණ කොමිෂන් සභාවත් සමග සාකච්ඡා කරා. ඒ කිසිදු සාකච්ඡාවකදී අපට වැටහුණා ජීවිතේටවත් දේශපාලන පක්ෂයක් අලුතෙන් ලියාපදිංචි කරන්න බෑ. මොකද ඒගොල්ලෝ මේ අවස්ථාව දෙන්නේ නැහැ. ඒ අනුව අපි උපක්‍රමශීලී වෙලා කෝටි 2.5ක් වගේ මුදලක් අපි මේ ව්‍යාපෘතියට යට කරලා අපි කෙසේ හෝ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරා. ඉතින් අපි නිර්මාණශීලී හැකියාවන් වලින් පිරුපුන් අය නිසා අපට අද හැකියාව ඇති වෙලා තියෙනවා අපි මේ නිර්මාණය කරපු දේශපාලන පක්ෂය බැලට් පේපර් එකේ උඩටම උඩ තැනටම ගන්න. අපේ නිර්මාණශීලී හැකියාවන් මත තමයි මේ දේවල් සිද්ධ වුනේ. ඉතින් මිත්‍රවරුනි අපිට දේශපාලන පක්ෂය අපි නිර්මාණය කරගත්තට පස්සේ අපිට මේ පක්ෂයට හරි නායකත්වයක් දරන්න කෙනෙක් හොයාගන්න එක තමයි ඊළඟ අභියෝගය උනේ. ඉතින් ඒ වගවානුවේ එතකට අපේ ගලපඩාත් ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත වෙලා හිටියේ මම උන්වහන්සේට පණිවිඩ දෙකක් ඇරියා. එකක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අතේ අනිත් එක අපේ ව්‍යාපාරික මහත්මයෙක් අතේ. අපේ අවාසනාව කියන්නේ උන්වහන්සේට මේ පණිවිඩ දෙකම යම් කිසි හේතුවක් මත ලැබිලා තිබුණේ නැහැ. ඒ අනුව ඊට පස්සේ මම ගියා අපි Facebook එකේ විතර දකින චරිතයක් තමයි නාගානන්ද කොඩිතොක්කු කියන චරිතය. ඒ පාර මම ගිහිල්ලා එතුමත් එක්ක කතා කරා. එක දවසක් රාය 11ට විතර බලන්න මේ පුද්ගලයා ඇත්තටම මේ ජාතියට ආදරේද ආගමට ආදරේද කියන නමුත් අපිට ඒ ඇසුරු කරනකට වැටුණා මෙයත් අර 2.5 මිනිස්සෙක් පමණයි මෙහෙම ජාතික හැඟීමක් නැති බව. ඊට පස්සේ ගියා රුවන් පල්ලෙවත් වලට. රුවන් පල්ලෙවත් එක්ක සාකච්ඡා කරා. ඒකට එතුමාගේ සාකච්ඡාවෙන් අපිට තේරුණා මේගොල්ලොත් එක්ක අපිට ගමනක් යන්න බෑ කියලා. මොකද දෙමළ මිනිස්සුන්ට ඒ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ටික කතා කරන්න පක්ෂ තියෙනවා නායකයෝ ඉන්නවා. ඒතර මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික කතා කරන්න මුස්ලිම් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ සිංහලයාගේ ප්‍රශ්න ටික කතා කරන්න හරි නායකයෙක් නැහැ. හරි දේශපාලනඥයෙක් නැහැ. හරි දේශපාලන පක්ෂයක් නැහැ. ඕනෝක තමයි අපිට තිබිච්ච එකම ප්‍රශ්නේ. ඉතින් මිත්‍රවරුනි ඊට පස්සේ අර දෙන්නම අපිට තේරුණා ඒගොල්ලොත් එක්ක ගමනක් යන්න බෑ කියලා. ඒ අනුව අපි ඥානසාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්ත විටින් විට උත්සාහ කරා උන්වහන්සේ සම්බන්ධ කරගන්න බැරුණා. නමුත් අපේ පෙර වාසනාවක් තිබිලා මේ පක්ෂයට මෙතන පටන් ඉදිරියට නායකත්වයේ දරන්න උන්වහන්සේ සමග කටයුතු කරන්න අපිට මේ දැන් වාසනාව උදා වෙලා තියෙනවා. ඒක මේ ජාතියේ වාසනාවක්. ඉතින් මින් ඉදිරියට අපේ මේ දේශපාලන ගමනේ අපි මේක මේ සිංහල බෞද්ධයාගේ සිංහල ක්‍රිස්තියානි වරුන්ගේ ප්‍රශ්න ගැටලු උන්වහන්සේගේ දැනුම් සම්භාරයත් එක්ක උන්වහන්සේ මේ බර හරට අරගෙන මේ ගමන අපි මෙතන පටන් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙන්නේ. මොකද දැන් මේ මෙතන ඉන්න කිසි කෙනෙක් මීට පෙර අපේ ජනබල පක්ෂයට එහෙම නැත්නම් කොඩිය ලකුණට ඡන්දෙ දීපු අය මෙතන කවුරුත් නැහැ. අපිත් එක්ක එකතු වෙන්නේ ওই ප්‍රධාන දේශපාලන ධාරාවේ කටයුතු කරපු මහත්තුරුන් සහ මේ තරුණියන්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ඔබතුමන්ලා මේ ප්‍රධාන දේශපාලන පක්ෂයෙන් පොඩ්ඩක් ඈත් වෙලා ප්‍රධාන දේශපාලන පක්ෂ ධාරාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුරුදු වුණොත් අපිට මේ රටේ ඇති වී තිබෙන ජාතික ප්‍රශ්න ජාතික සිංහල ජාතිය වෙනුවෙන් ඇති වෙන ප්‍රශ්න ටික කතා කරන්න පාර්ලිමේන්තු නියෝජනයක්
හිටියොත් මේ රට මින් ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ අනුව අපි කෙසේ හෝ මේවා එළඹෙන මැතිවරණයේදී සමස්ත ජන ප්‍රතිපලයේ ජාතික ලැයිස්තුවේ ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවට යවිය යුතුයි කියන තැනින් තමයි අපි වැඩ කරන්නේ. ඒක කරගන්න බැරිනොත් ඒක ජාතියේ අවාසනාවක්.